අපි මුලින්ම භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි වාසිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති. ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති. සංඝ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ගනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදන් වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් හේතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසී උංගෝසයුම් දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයාසු මයිහං
සාදු සාදු සාදු. අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍රා විතානගේ දියණිය විසින් බලාපොරොත්තු වන්නේ නැසී ගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ලීලාවතී මුණසිංහ මෑණියන් වහන්සේටත් ඒ වගේම KW හේමපාල පින්වත් පියාණන් වහන්සේටත් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම දියණිය වන මෙවුනි සිරිගම්විල පින්වත් දියණිය ඇතුළු ඒ දායකත්වයේ දරන පවුලේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීම පිණිස නම් කියවුණා හරි නේද? හොඳයි. ඒ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමට විශේෂයෙන් ඒ ලීලාවතී මනුසිංහ මෑණියන්ටත් KW හේමපාල පින්වත් පියාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා මුල් කරගෙනයි සිද්ධ කරන්නේ. අපි මේ ධර්මානිසංස බලය ඒකාන්තයෙන් මේ පියාණන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් අත්පත් වෙලා සාංශාරික වශයෙන් සැපයෙන් සැපයටපත් වේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු කියලා සාදු. සාදු සාදු සාදු. 2020 වසරේ 6 වෙනි මාසේ 14 වෙනිදා විපස්සනා භාවනා වැඩසටහන ශ්‍රී ලංකා වාසී වගේම අන්තර්ජාලයෙන් අපත් එක්ක සම්බන්ධ වෙන ශ්ලෝක වාසී සියලුම කාරුණික පින්තුනි, අපි කවුරුත් මහන්සි වෙන කාරණයක් තියෙන අවබෝධ කරගන්න. ඒ තමයි චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය ගත්තහම පින්තුනි, මේ ත්‍රිලක්ෂණ කාරණාවන් හරියට අවබෝධ වෙන උදවියම තමයි පින්තුනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ. කුමක්ද මේ ත්‍රිලක්ෂණ කරුණු වශයෙන් අපේ ජීවිතේ දැනিলা තියෙන්න ඕන දුක කියන්නේ මොකක්ද කියලා. එවිටයි ජීවිතේ විමුක්තියක්, නිර්වාණයක්, සැපයක් හොයන්නේ. එහෙම නැත්නම් දැනিলা නැත්නම් පින්නතුනේ ජීවිතේ දුක කියන්නේ මොකක්ද කියලා එකක් එයාට එතකන් නිවනක් අවශ්‍ය කරන්නේ නැහනේ. ලෙඩක් හැදුනහම බෙහෙත් අවශ්‍ය කරනවා වගේ අපිට අවශ්‍ය කරනවා ජීවිතේ හොඳට දුක කියන එක එක්ක ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙම නැත්නම් ජීවිතයේ අත්දැකීමින් ලැබෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදී අපිට හමු වෙනවා ප්‍රඥාවෙන් දුක දැකලා නිවන් දැක්ක උතුමොත්, ඒ වගේම ප්‍රායෝගිකව ජීවිතයේ දුක දැනිලා නිවන් සොයාගෙන ආපු
පිරිසත් කියන මේ දෙගොල්ලම අපි දකිනවා. අපේ මේ ඉන්න පින්නතුන්ටත් මොනවා හරි දුකක් තියෙන්න පුළුවන්. මව නැතිවීමේ දුක, පියා නැතිවීමේ දුක, සමහර උදවියද ස්වාමියා නැතිවීමේ දුක, ස්වාමි දියණිය නැතිවීමේ දුක, සමහර අයට තමන්ගේ දරුවන් නැතිවීමේ දුක ආදි වශයෙන් තියෙනවා. සමහර උදවියට තමන්ගේ තිබුණු වස්තුව දීපල අහිමි වීම, තමන් කැමති දේ නොලැබීම වැනි දුක අටලෝ දහමෙන් පෙන්වන ඒ දුක් බොහෝ දෙනෙකුට ලැබිලා ඇති, විඳලා ඇති. අන්න ඒ වයින් තමයි පින්නතුනේ ජීවිතේ තීරණය කරන්නේ. මේ ජීවිතේ එහෙම සාරත්වයක් නැහැ. මේ ලෝකේ අල්ලගෙන හිටියට අපිට ප්‍රතිඵලයක් නැහැ. අපි මේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා අනුගමනය කරන ලද ප්‍රතිපදාව කිමයි කියලා සොයන්න ඕන, කුමක්ද කියලා සොයන්න ඕන. අන්න එහෙම පිරිසකටම තමයි පින්නතුනේ ඒකාන්ත වශයෙන්ම දුක හැදෙන විදිය ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. දුක දන්න කෙනෙක් දුක හැදෙන විදිය ඉගෙන ගන්නවා. දුක දන්න කෙනෙක් දුක හැදෙන විදිය ඉගෙන ගන්නවා. දුක හැදෙන විදිය ඉගෙන ගත්ත කෙනෙක් මේ දුකෙන් නිරෝධ වෙන විදිය හොයනවා. ඒ නිරෝධ මාර්ගය සොයා ගන්න කෙනෙක් ඒකාන්ත වශයෙන්ම ඒ නිරෝධගාමී ප්‍රතිපදාවට හෙවත් නිර්වාණයට ගමන් කරනවා. ඔන්න ඕකයි පින්නතුනේ මේ ලෝකේ වෙන දේ. එhmenan අපේ ජීවිතයේ මානසික ගැටලු හටගත්තාම ඒවට හොඳම විසඳුම් තියෙන තැන තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය. එතකොට අපිත් එහෙමයි පින්නතුනේ. අපිත් ආවේ මානසික ගැටලු නිසා. මේ ලෝකේ යම් මොකද්ද කියන්න බැරි 아무තු පීඩනයක් තිබුණා. ඒක නිසා තමයි අපිත් ධර්මයේ හොයාගෙන ආවේ පින්නතුනේ. මේ ලෝකේ නිස්සාරයි, මොනම පැත්තකවත් ගිහිල්ලා ඒව සතුටු වෙන්න පුළුවන් පැත්තක් නැහැ කියලා නුවණින් දැක්ක නිසා. මොනම පැත්තක්වත් නැහැ පින්නතුනේ. දැන් යෞවන කාලේ හිතනවනේ නේද? එක එක සිහින තියෙනවා. අර පැත්තෙන් ගියොත් මේ වෘත්තිය කළොත්, මේ ශාස්ත්‍රයේ දියුණු වුණොත්, මේ වගේ තත්වයකට ආවොත් Tamanට සැප ඇති කියලා හිතෙනවනේ. ඉතින් පින්නතුනේ අපට තේරුණා තරුණ කාලයේම මොනම පුජ්‍යලයක් වුණත් සැපයක් නෑ. ලෝකේ ඉන්න ලොකුම ධනවතා වුණත් සැපයක් නෑ කියලා තේරුම් ගත්තා. ලෝකේ ඉන්න ලොකුම ලස්සනම කාන්තාව Tamanගේ බිරිඳ වුණත් Tamanට එහෙම සැපයක් නෑ කියන එක තේරුම් ගත්තා. ඕනේ ලෝකේ තියෙන හීන මිනිස්සුන්ගේ. නමුත් මොනම ශාස්ත්‍රයකවත් ජනාධිපති වුණත් වැඩක් නැහැ. සැපයක් නැහැ කියලා දකින්න ඕන. අන්න එතන මනස තියෙන අයට විතරයි පින්නතුනේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාව පිහිටන්නේ. එහෙම නැතුව ලෝකයේ එළඹගෙන ලෝකයේ ඇලිලා ඉන්න සිටිවිලි තාමත් මුල් කරගත්ත කෙනෙකුට කවදාවත් නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. නිවන් සාක්ෂාත් කරගන්න නම් එහෙම කටයුතු කරන්න ඕන. ඊළඟට ඉතින් අනවබෝධිත පුහුදුන් මනසට හිතෙනවා සමහර වෙලාවට කීර්ති ප්‍රශංසා පිටුපස්සේ යන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයත් කීර්ති ප්‍රශංසා පස්සේ යන කෙනෙක් කියලා. ලාභ සත්කාර පස්සේ යන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයත් ලාභ සත්කාර පස්සේ යනවා කියලා. නමුත් ඒක Tamanට සාපේක්ෂිතව දැක්මක් මිසක් යථාර්ථවාදී දැක්මක් නෙමෙයි පින්නතුනේ. ගොඩාක් මිනිස්සු 80%ක් විතර පුහුදුන් භාවයේ ඉන්න මේ සියලු මිනිසුන් දකින්නේ බොහෝ දේවල් Tamanට සාපේක්ෂිතව මිස සත්‍ය නොවේ. Taman නරක නම් අනුනුත් නරකයි වගේ පේනවා. Taman හොඳ නම් අනුනුත් හොඳයි වගේ පේනවා. ඉතින් නිවැරදිවම තත්ත්වාකාරය දැකීමට හැකියාව ලැබෙන්නේ පින්නතුනේ සැබෑම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය, කරුණාව, දයාව, මෛත්‍රිය මුල් කරගෙන වැඩිච්ච සිතකට පමණයි.
එහෙමනම් ලෝකය ගැන හොයන එක නෙමෙයි මුලින්ම වැදගත් කාරණේ. තමන් කොහොමද මේ සංසාර දුකෙන් එතර වෙන්නේ? මේ සිතේ තියෙන දුක්ඛ කන්දයෙන් කොහොමද තමන් එතර වෙන්නේ? කොහොමද තමන්ගේ දුක්වලට පිහිට පිලිසරණ ඇති කරගන්නේ කියලා කල්පනා කරන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒව පිළිපදින්න ඕන. මොකද්ද පින්නතුනි මේ ලෝකයේ අපිට තියෙන නිවීම? නිවීම කුමක්ද කියලා හඳුනා ගන්නට නම් අපි හඳුනාගත යුතුයි ඒකාන්ත වශයෙන්ම දුක කියන්නේ කුමක්ද කියලා. මේ දුක කියන එක බාහිරේ තියෙන දෙයක්ද? බාහිරේ තියෙන දෙයක් නම් ඒ බාහිර දේවල් නැතිවීම නිසා බාහිරින් දුක නැති වෙලා යනවා. දුක ආධ්‍යාත්මිකව තියෙන දෙයක් නම් ආධ්‍යාත්මය නිවැරදි කර ගැනීම තුල දුක නැති වෙලා යනවා. ඉතින් බුදු කෙනෙක් මේ බාහිර දුක කියන එක නෙමෙයි අයින් කළේ. පළමුවෙන්ම බුදු කෙනෙක් අයින් කරන්න අපිට මතක් කරන්නේ ආධ්‍යාත්මික දුක. බාහිර දුක නෙමෙයි. ආධ්‍යාත්මික දුක. ඒ ආධ්‍යාත්මික දුක සංසිඳව ගන්න ක්‍රමවේදය තමයි බුදු කෙනෙක් කියලා දෙන්නේ. ඒට බාහිර දුක් වශයෙන් තියෙන දේවල් වලත් ඒ දුක්වල උද්දීපනය සිදුවන්නේද බාහිර ඒ තියෙන කෙලෙස් සහිත ආධ්‍යාත්මික දුක සමග සම්බන්ධ වීම නිසා තමයි බාහිර දුක තව තවත් උද්දීපනය වෙන්නේ. ප්‍රකට වෙන්නත් පටන් ගන්නවා. ආධ්‍යාත්මික දුක සංසිඳවා ගන්න කෙනෙකුට බාහිර දුකත් නිවා ගැනීමේ හැකියාව තියෙනවා. මනස තුලමයි දුක හටගන්නේ, මනස තුලමයි දුක නිරෝධය වන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මනස තුල අවිද්‍යාව නැමැති අන්ධකාරය, නොදැනුවත්කම, අනවබෝධය, වැටහෙන්නේ නැතිකම, මුලා වෙච්ච ගතිය නිසා තමයි මේ දුක කියන එක තියෙන්නේ කියලා සොයා ගන්නවා. පිනුතුනේ මේ විසඳුම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ විසඳුම හැරෙන්න ඒ ප්‍රශ්නය සොයාගෙන තිබුණා. ඒ ප්‍රශ්නය තමයි සියලු දුක්වලට හේතුව මමත්වයයි, මමත්වය අභිභවා යෑම තමයි අභියෝගය කියන තැන ඍෂිවරු සිටියා. ඒ බ්‍රාහ්මණයෝ වරු ඍෂිවරු සිටියා. ඒගොල්ලෝ මනෝ විද්‍යාත්මක පරේෂණ යුගයක් හැටියට ඒ යුගය සලකන්න පුළුවන්. දැන් අද මේ තාක්ෂණික පරේෂණ යුගයක් තියෙනවා වගේ ඒවකට තිබුණා මනස පිළිබඳව පරේෂණ කරන යුගයක්. ආධ්‍යාත්මික සියවසක් යුගයක් තමයි ඔය සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමය. කවුරුත් සොයාගෙන සිටිය ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ මොකක්ද? මමත්වය. මමත්වය තමයි ප්‍රශ්නේ, වෙන කිසිවක් නොවේ ප්‍රශ්නය. මමත්වයයි ප්‍රශ්නය. ඔබට ඒක වැටහිලා තියෙනවද? මොකද අර ඍෂිවරුන් හිටපු තැනටවත් ඉස්සෙල්ලා එන්න ඕන ඒකට විසඳුම සොයා ගැනීමට. මුලින්ම දැනගන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනි මේ ලෝකයේ දුකට හේතුව බාහිර දේවල් කියලා හොයාගෙන යන ගතියක් ඇති වෙනවා. බාහිර දේවල් එක්ක ගැටෙන ගතියක් හට ගන්නවා. දැන් ඔබ ඒ වැරදි තැනද ඉන්නේ හරි තැනද ඉන්නේ කියලා බලන්න. තමන්ගේ මනස තමයි දුක. මනස
වැරදි විදියට වටහා ගැනීම තමයි දුක කියලා තමන්ගේ මනසට දුක පවරනවද? එහෙම නැත්නම් තවමත් අපි මේ බාහිර ලෝකයකට දුක පවරනවද? අර කෙනා නිසා, මේ කෙනා නිසා, අර දේ නැති නිසා, මේ දේ නැති නිසා කියලා හිතනවද කියලා කල්පනා කරන්න ඕන අවස්ථාවක් තියෙනවා. මොකද පළමුවෙන්ම දැනගන්න ඕන තමන්ගේ දුක තියෙන්නේ තමන්ගේ මනස තුළ. ඒ මනස තුළ ඒ දුක් පවතින්නේ මමත්වය නිසා. මමත්වය කියන්නේ 아무තු දෙයක්, තේරුම් ගන්න අපහසු දෙයක් නෙමෙයි. හැමදේම මම කියලා ගන්න ස්වභාවයක් තියෙනවා. දැන් බලන්න හිතේ ඇති වෙන සතුටත් මම කියලා ගන්නවා, දුකත් මම කියලා ගන්නවා. මෙන්න මේ සම්මුති වටහා ගැනීමක් නිසා වේදනාවල් පහළ වෙන්නේ. දැන් අපේ පින්නතුන් දන්නවා වේදනාව පහළ වෙන්නේ තමන්ගේ දැනුම අනුමයි කියලා. දැන් අපි මෙතෙන්ට පැමිණි ඔන්න පින්නතුන් දෙන්නෙක් යොමු කරගෙන ඒ දෙන්න ඈතින් තියලා එක්කෙනෙකුට එකම පුජ්‍යලයා දෙන්නට දෙආකාරයකට පෙන්වන්න පුළුවන්. එක්කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ පුජ්‍යලයා පෙන්නලා ඈතින් ඉන්න පුජ්‍යලයා පෙන්නලා ඔහුව වර්ණනා කරනවා, ඔහුව අගය කරනවා. ඔහු හොඳ මිනිස්සෙක් කියලා කියනවා. අරයා සතුටු වෙනවා, බොහොම ප්‍රබෝධයෙන් ඉන්නවා. එහෙම වෙනව නේද? හඳුන්වලා දුන්නාම එහෙම. ඊළඟට අනිත් එක්කෙනාට ගිහිල්ලා ඒ මිනිස්සයම පෙන්නලා අපි කියනවා ඒ මිනිස්සයා ඊටාම නරක කෙනෙක්, බොහොම භයානක කෙනෙක්, ළඟදී හිරෙන් නිදහස් වෙච්ච කෙනෙක් ආදී වශයෙන් නොයෙකුත් විදිහෙන් කියලා බය කරනවා. දැන් මොකද වෙන්නේ? එකම මිනිස්සයා ගැන දෙන්නෙක් දෙආකාරයකට උපකල්පනය කරනවා. ඒක තමයි මනසේ ස්වභාවය. මෙන්න මේකයි පින්නතුනේ. දැන් අර මිනිස්සයා කියන්නේ වෙනවම කෙනෙක්. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ අර සතුටු වෙන කෙනාටත් ගිහින් කියනවා අනේ නෑ දුරින් ඉද්දි මං ඒ පුජ්‍යලයා කියලා හිතුවට එයා නෙමෙයි. මම ළඟට ගිහිල්ලා බැලුවාම එයා නෙමෙයි කියලා කියනවා. අර එයාගේ අර අහෝසි වෙනවා අර තිබිච්ච හොඳ සංකල්පය. ඊළඟට අර නරක විදියට වටහා ගත්ත කෙනාටත් ගිහින් ළඟට ගිහින් කියනවා මේ මං අර හිතාගත්ත එක්කෙනා නෙමෙයි වෙන කෙනෙක් කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? එයාගෙත් අර සංකල්පයේ බය නැති වෙලා යනවා. ඒක අහෝසි වෙලා යනවා. මෙන්න මේ විදියටයි පින්නතුනේ එක එක පුජ්‍යලයන් කෙරෙහි චිත්ත රූප මවන්නේ. තේරුණා නේද? ඕන කෙනෙකුට පුළුවන්. දැන් අපි පිළිබඳව හොඳ චිත්‍රයක් අඳින්නත් පුළුවන් කාට හරි. නරක චිත්‍රයක් අඳින්න පුළුවන් කාට හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට හොඳ චිත්‍රයක් ඕන වෙලාවක අඳින්න පුළුවන්. නරක චිත්‍රයක් අඳ ගන්න පුළුවන්. ඒක බාහිර ලෝකයේ පිළිබඳව සමස්තයක් වශයෙන් ඔන්න ඔය ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඒ වගේම තමා පිළිබඳව අපි කියන්නේ හීනමානය අදිමානය කියලා. නරක චිත්‍රයක් ඇඳ ගන්නත් පුළුවන්. හොඳ චිත්‍රයක් ඇඳ ගන්නත් පුළුවන්. මේ ඔක්කොම කරන්නේ කොතනින්ද? කවුරුන්ද? තමන්ගේ මමත්වය නිසා. මමත්වය. මෙන්න මේ අවිද්‍යාව සහගත පැටලීම හැරගන්න ලේසි නෑ පින්නතුනේ. මේක මහා ගැට පිට ගැට වැටිච්ච නූල් බෝලයක් පැටලිච්ච වගේ දෙයක්. මෙන්න මේකට තමයි අපි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපරිමිත උත්සාහයක් කරේ. නොයෙකුත් ක්‍රමවේද අධ්‍යයනය කළා. අනිකුත් ඍෂිවරුන් විසින් අධ්‍යයනය කරපු අනුගමනය කරපු ක්‍රමවේද හැම දෙයක්ම මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අධ්‍යයනය කළ බැලුවා හරි ගියේ නෑ. ඒ සියල්ල තුලින් එකක් අවබෝධ කරගත්තා මේ හැම දෙෙම මනස තුලමයි මේ භාවනාවල් ඔක්කොම කෙරුණේ කියලා. මොකක්ද අවබෝධ කරගත්තේ? මේ මනස තමයි ඉක්මවන්න තියෙන්නේ. මේගොල්ලන්ට වැරදිලා තියෙන ලොකු තැනක් තියෙනවා කියලා සිද්ධාර්ථ ගෞතමයන්ට වැටහෙනවා. මනසම තමයි මේගොල්ලෝ මුල් කරගෙන මේ භාවනාවන් වල යෙදෙන්නේ කියලා. මොකද මනසෙන් එහාට පැන ගන්න අවකාශයක් නැහැ. මනසම අල්ලගෙන වැඩ කරද්දී.
ඒ නිසා අපගේ ගෞතමයන් වහන්සේ තීරණය කළා තනිව මම මේක සොයාගෙන යන්න ඕන කියලා. ඒ තනිව සොයාගෙන යන මොහොතේදී එකපාරට මේක නැගී සිටින්නේ. මාර්ගයේ එකපාරට නැගී සිටින්නේ. පින්නතුන් දන්නවා සුජාතාවගේ කිරිපිඩු දාණයෙන් පස්සේ පාත්‍රේ සෝදන්න මුණකට සෝදන්න ගඟට බැස්සහම ඒ ප්‍රදේශයේ කොටසක් මං ඉන්දියාවේ බලන්න ගියා. ඒක බොහොම තැනිතලාවේ ගලාගෙන යන මහා ගංගාව දකින්නවා මේ පාත්‍රයේ ඉහළට මොනනම් හෝ හේතුවකින් ඉහළට පාවෙනවා. මේ ඉහළට පාවෙන දෙයින් තමයි පින්නතුනි අදහසක් ගත්තේ. අර ඇපල් ගෙඩියක් වැටුනහම ගුරුත්ව බලය පිළිබඳව මිනිස්සෙකුට සංකල්පයක් ඇති වුණා වගේ මේ පාත්‍රයේ ඉහළට පාවීමේදී දැනගත්ත මේ ලෝකේ තියෙන උඩුගම්බලා යෑමක් සහ අනුසෝත පටිසෝතගාමී කියන ප්‍රතිපදා දෙකක්. පහළට යෑමක් සහ උඩහට යෑමක් කියලා දෙකක් තියෙනවා කියලා දැනගත්තා. ඒිට පින්නතුනේ මේ සමස්ත මේ භාවනාවල් ටික මෙතෙක් කාලයක් මනස මුල් කරගෙන පහළටයි ගමන් කරලා තියෙන්නේ කියලා දැනගත්තා. ඒ කියන්නේ ගහගෙන යන පැත්තටයි ගියේ. ඒ කියන්නේ පින්නතුනේ ඉන්ද්‍රිය ගෝචර පැත්ත. ඉන්ද්‍රිය ගෝචර පැත්ත කොයි පැත්තටද අයිති වෙන්නේ? අනුසෝතගාමී ප්‍රතිපදා. ඒ කියන්නේ පහළට ගලාගෙන යනවා. ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව සියල්ල දක්වන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා. එහෙමනම් මෙතෙක් කාලයක් මේ ඍෂිවරු මේ ඉන්න යෝගීන් මුනිවරු මේ සියලු දෙනා සොයලා තියෙන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව අනුව. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න හොඳම අවස්ථාව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට අවකාශය ලැබෙනවා පටිසෝතගාමී ප්‍රතිපදාව. මෙහෙමනම් ඉන්ද්‍රිය සාපේක්ෂිත නැති ගමනක් මම ආරම්භ කරනවා. ඒ කියන්නේ නිරෝධගාමී ප්‍රතිපදාව. පින්නතුන්ට අදහන්න පුළුවන් ද ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දෙයක් කෙනෙක් ලෝකේ අවබෝධ කළා කියලා? අදහන්න බෑ නේද? අපි සාමාන්‍ය විද්‍යාඥයෙක්ගෙන් ඇහුවත් අද මනෝ විද්‍යාඥයෙක්ගෙන් ඇහුවත් භෞතික විද්‍යාඥයෙක් ඇහුවත් ඉන්ද්‍රියට ගෝචර දෙයක් පමණයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඉන්ද්‍රියට ගෝචර නැති දෙයක් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ කියලා තමයි හිතන්නේ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් නවීන විද්‍යාව ගමුකෝ. ඇහැට පේන සීමාව පමණයි සියල්ල කියලා හිතුවනම් අද මේ වර්තමානයේ තියෙන කොරෝනා වෛරසයවත් අහුවෙන්නේ නැහැ නේද? ඇහැට පේන සීමාව විතරයි අපිට පේන්නේ කියලා තේරෙනවා නම් කොරෝනා වෛරසයත් අහුවෙන්නේ නැහැ. මොකද හේතුව මේ කොරෝනා වෛරසය හොයාගන්නත් අර ඉලෙක්ට්‍රොනික අණුවිෂයක් පාවිච්චි කරන්න ඕන. ඒ නිසා ලෝකේ කොච්චර දේවල් තියෙනවද ඉන්ද්‍රිය ගෝචර නොවන. කොටින්ම කියතොත් අපිට මේ සෙල්ෆෝන් තරංගයක්වත් ඉන්ද්‍රිය ගෝචර නැහැනේ. ඔබට පේනවද මේ සෙල්ෆෝනේට එන තරංගය නේද? පේන්නේ නැහැ. අපිට ටීවී තරංගවත් Wi-Fi තරංගවත් අපිට පේන්නේ නැහැ. ඒ සියල්ලක්ම වෙනත් ආකාරයකට තමයි ගෝචර කරගන්නේ. ඒ වගේ පින්නතුනේ මේ මනසෙත් තියෙනවා ඉන්ද්‍රයන්ට ගෝචර නොවන සීමාවක් ගෝචර කරගත යුතුය. ඉතින් මේකට සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ භාවනාත්මක ප්‍රතිපදාව ආරම්භ කරන්න කලින්ම හොඳින් වටහා ගන්නවා අවබෝධ කර ගන්නවා මේකට අලුත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒකට අදි චිත්ත අදි ඥාන කියලා ඒ කොටස් වලට මතක් කරන්නේ ඒකයි. විශේෂ ඥානයක් විශේෂ චිත්තයක් තමයි මේකට යොමු කරන්නේ. සාමාන්‍ය සාපේක්ෂිත චිත්තයක් නෙමෙයි. අන්න ඒ අනුගමනය කර ගැනීමෙන් තමයි පින්නතුනි මේ ලෝකයේ ඉක්මවීම කියන සිත ඉක්මවීම කියන එක සිත නිරෝධ කිරීම කියන ප්‍රතිපදාව
අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලෝ තලයේ මුලින්ම පහල කරේ. මේක පොඩි දෙයක් එහෙම නෙමෙයි පිටුතුනේ. මේක කියන්න හරි ලේසි, කරන්න හරි අමාරුයි. දැන් මෙතෙක් වෙලා මේ දේශනා කරපු වචන ටිකත් පිටුතුනේ හරි තේරුම් ගන්න අසීරු කාරණා ටිකක්. ආම ගැඹුරු කොටසක් ප්‍රායෝගික කරන්න ගියොත් කෙනෙකුට අවුරුදු කීයක් යයිද කියන්න දන්නේ නැහැ එයාගේ ශක්තිය අනුව. එයාට අවුරුදු 6ක් යයිද 7ක් 8ක් යයිද ජීවිත කාලෙම යයිද කියන්න බෑ. පිනතුනේ සරියුත් මහරහතන් වහන්සේ පවා දේශනා කරනවා මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ නිර්වාණ ධර්මය තනිව අවබෝධ කළා කියන එක නම් හිතන්නවත් බෑ කියලා. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි පවතින මහා ඥානයකට හිමිකම් කියන සරියුත් මහරහතන් වහන්සේ හිතනවා තනිව මේක මිනිස්සෙක් අවබෝධ කළා කියන එක නම් හිතන්නවත් බෑ. මොකද හේතුව ඉන්ද්‍රිය ශක්තියක් ගන්නෙ නැති ගමනක් කොහොමද යන්නේ? යමක් අවබෝධ කරගත්තා නම් කියන්න වෙන්නේ ඇස මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා. කන මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා. නාසය මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා. දිව මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා. ශරීරය මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා. මනස මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා. ඥානය මුල් කරගෙන මම මේක අවබෝධ කරගත්තා කියලා තමයි මිනිස්යන්ට කියන්න වෙන්නේ. ඒත් පින්නතුනේ මේ ඉන්ද්‍රිය විෂය නොවනවා නම් මේවා මුල් කරගෙන කරගත් අවබෝධයක් නොවේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවේ කියන එකෙන් අදහස් වෙන්නේ එයයි. මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන අවබෝධ කරගත්තා වූ දෙයක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි පින්නතුනේ ආශ්චර්ය අద్භූත ධර්මයක් හැටියට තථාගතයන්න් වහන්සේගේ ධර්මය හඳුන්වන්නේ. ආශ්චර්යයි. ඒක මහා පුදුමේ දනවන දෙයක්. අద్භූතයි. ඒක හිතා ගන්න බෑ. වටහා ගන්න බෑ. අදහ ගන්නවත් බෑ පිළිතුර. අන්න එවැනි ධර්මයක් තමයි තථාගත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරේ. ඉතින් මේ මිහිතලේ ඉන්න මිනිස්සෙකුට උනත් එකපාරට වැටහෙවි මේක එනයි. ඉතින් අපිට නම් ඔය කියන විදිහ අවබෝධ කරගන්න බෑ කියලා. ඒක එහෙම තමයි එකවරටම එහෙම අවබෝධ කරගන්න බෑ. නමුත් මිනිස්සෙක් විසින් මහන්සි වුණොත් තථාගතයන්න් වහන්සේලා අපිට මඟ පෙන්නලා දීලා තියෙනවනේ. මඟ පෙන්නලා දීලා තියෙන නිසා අපිට ලේසි. අර මඟ පෙන්වන්නේ නැතු ගමනක් යන්නනේ අමාරු අපිට. ඒ නිසා පින්තුනේ අප යම් ධර්මයක් අවබෝධ කරගත්තා නම් ඒ සද්ධර්මයේ නිසා කල්යාණ මිත්‍රත්වයේ නිසාමයි 100%යි කල්යාණ මිත්‍රත්වය. එහෙම නැත්නම් පින්තුනේ අපි ගහක් යටට වෙලා මට මේ මුළු ලෝකෙම එපා මට නිවන් දකින්න ඕන කියලා ලේයටම ස්නහර දියව යනකම් භාවනා කළත් මේ සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. අවබෝධ කරගන්න බෑ පින්තුනේ. කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා අවබෝධ කරගත්ත කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙවැනි ආකාරයයි මේ ගමන් මඟ කියලා හරියට කියා දෙන්න ඕන. ඒ කියා දෙන කෙනාටත් පින්නතුනේ අවිච්ඡින්නව පවතින අවබෝධාත්මක પરම්පරාවකින් අවබෝධ කරගත්ත කෙනෙක්මයි කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ. එහෙම නැතුව වෙන්න විදියක් නැහැ. අද ධර්මයේ කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ අවබෝධයේ අවසාන සනිටුහන් වීම සිද්ධ වෙන්නේ ඒ પરම්පරාවේ අවසාන සනිටුහන් වීම සිද්ධ වෙන්නේ බ්ලෝතුරා බුදුහාමුදුරුවෝ ළඟ. අන්න එතෙන්ටයි පින්නතුනේ අවිච්ඡින්න ශාසනයක් පවත්වනවා කියලා කියන්නේ. මේ ශාසනය අවිච්ඡින්නව නැසෙන්නේ නැතුව මේ පහන නිවෙන්නේ නැතුව පවත්වනවා කියලා කියන්නේ. හරි පුදුමයි. නිවුනොත් බෑ. පොත්වල මොනතරම් ලස්සනට ලියලා තිබුණත් නිවන අවදි කරගන්න බෑ පින්නතුනේ. අර අවිච්ඡින්න ශාසනේ නැති වුණොත්. ඉතින් චීවර પરම්පරාවෙන් අවිච්ඡින්න භාවයක් තියෙන වෙනම අවබෝධාත්මක ගුණයකින් අවිච්ඡින්න પરම්පරාවක් තියෙනවා ඒ ලෝකේ.
මහා පුදුමයි ආශ්චර්යයි මේ ලෝකයේ නොයෙකුත් විනාශයන් සිද්ධ වෙද්දී නොයෙකුත් ආක්‍රමණයන් යුග යුගවල සිද්ධ වෙද්දී නොයෙකුත් බෞද්ධ සංහාරයන් ලෝකයේ සිද්ධ වෙද්දී පවා මේ නිර්වාණය කියන ධර්මය යම් යම් තැන්වල දැල්වෙමින් එක මිනිස්සෙක් ළඟ හරි පැවතිලා තියෙනවා නේද කියලා සතුටක් ඇති වෙනවා. මොකද හේතුව අප දන්නවා යම් තැනක මේ අවබෝධය නිවුනොත් එතනින් එහාට සත්‍යයක් අවදි කරගන්න එක ලේසි නෑ. යම් උපකාරයකින් පුළුවන් පොත්පත්වල සටහන් වෙන දේවල් උපකාර කරගෙන යම් කෙනෙකුට ධෛර්යය වඩන්නත් ශක්තියක් ලැබෙනවා යම් ප්‍රමාණයක. නමුත් 100% ඒ ශක්තිය ලැබෙන්නේ ඒ අවබෝධ කරගත්ත ඒ නිර්වාණය නැමැති පහන දල්වා ගත්ත පසුබිමකින් තමයි කියන එක අපි බොහෝම කරුණාවෙන් සිහිපත් කරගෙන ඒ ශාසනයේ අවසාන යුග පුරුෂයාණෝවි අපත් අවබෝධ කරගෙන අප තවන් අයටත් අවබෝධ කරලා මේ ලෝකයේ අනාගතයටත් මේ පහන මේ ආලෝකය තැබිය යුතු පවතිනවා. සතුරු වෙන්න දෙයක් නෑ මේ ධර්මයට. කිසිම කෙනෙක් සතුරු වෙන්න එපා. මේක මේ පුජ්‍යලයක් නිර්මාණය කරන දෙයක්වත් ආගමක් නිර්මාණය කරන දෙයක්වත් සොසයිටි එකක් හදන එකක්වත් නෙමෙයි. මිනිස්යාගේ මානසික සහනය හදන දෙයක් එච්චරයි. වෙන කිසිම දෙයක් හදන දෙයක් නෙමෙයි. මානසික සහනය හදන දෙයක්. වෙන කිසිම දෙයක් මේකේ වෙන දෙයක් නැහැ. ඉතින් මේක වැරදි විදියට අවබෝධ කරගත්තාම තමයි මේකට වෛර කරන්නේ. දහමට වෛර කරන්න බුද්ධ ආගමේ කියලා හිතන්න. මේක යම්කිසි සංවිධානයක් කියලා හිතනවා. එහෙම සංවිධානයක් නෙමෙයි. මොන මිනිස්සයරද මොන ආගමේ ඉන්න මිනිස්සයරද දුක ඇති වෙන්නේ නැත්තේ? ඕනම ආගමේ ඉන්න මිනිස්සෙකුට කඳුලක් තියෙනවා. අඬනවා. තමන්ගේ ප්‍රියයන් වෙන්න වුණාම ශෝකය ඇති වෙනවා, තැවුල් ඇති වෙනවා. ඉතින් එක එක්කෙනාගේ මනක්කල්පිත ඔළුවේ තියෙන දේවල් ඉතින් හිතාගෙන මිනිස්සු හිතනවා එයා සදාකාලික වුණා කියලා හිතනවා, දිව්‍ය ලෝකයට ගියා කියලා හිතනවා. නොයෙකුත් දේවල් ඉතින් මනක්කල්පිත භාවයන් වලින් මිනිස්සු පෙළෙනවා. ඒවා මහා ලොකු මානසික රෝග නොවුනට යම්කිසි මානසික රෝග තමයි. නැත්තේ නෑ පින්නතුනේ. ඒ විවිධ මානසික රෝග මිනිස්සුන්ට විද්‍යාව වටහා ගන්න බැරිකම කවුරුත් එකයි කාටත් තියෙන එකම ස්වභාවික මනසක් කියලා වටහා ගන්න බැරි අකමැත්ත විතරයි තියෙන්නේ. නැත්තම් කාටත් තියෙන එකම දුක කඳුල සංවේගය එකම රුධිරය ආදී තියෙන්නේ. මිනිස්සු ඒක වටහා ගන්න ඕන. අපි බෞද්ධයෝ විතරක් මේක වටහාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ලෝකෙම මේක වටහා ගන්න ඕන. වටහාලා දෙන්නත් මහන්සි වෙන්නත් ඕන මිනිස්සුන්ට. නැත්නම් මේ මිනිස්සු පව්. ඒ වගේම අපේ මේ දම්පින්කම් කරන අපේ පින්නතුනුත් මේ තථාගතයන්න් වහන්සේ යම් ධර්මයක්ද දේශනා කරේ කියලා මේ භවයේදීම තේරුම් ගත යුතුව තියෙනවා. වටහා ගත යුතුව තියෙනවා. බොහෝම ආයුෂ කෙටි. අප 2100 වසර දකින්නේ නෑ දැසින්. ඒ කැලෙන්ඩරේ ගණන් කරන්න පුළුවන් කම නෑ. අද ඉපදුනත් ළමෙක් එයත් අවුරුදු 80ක් ජීවත් වුණොත් තමයි 2100 දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් මනුෂ්‍යයාගේ ආයුෂ හරිම කෙටි. මේ ධර්මයක් වටහා ගන්න ඕන කියලා. දැන් මේකෙන් අදහස් වෙන්නේ ධර්මයේ වටහා ගන්න යන ගමන ගියාම අපි රස්සාවෙන් අයින් වෙන්න ඕනේ. මිල මුදල් පරිහරණය අයින් කරන්න ඕනේ. අවාහ විවාහ ජීවිතවලට බාධා ඇති වෙනවයි කියන සංකල්පය ඒක මිත්‍යාවක්. ඒක බොරු පින්නතුනේ.
ඒක බොරුයි කියන එකම හේතුව තමයි අපිට විසාකා මහ උපාසිකාවගේ උදාහරණය. ඒ අවුරුදු 7න් සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. පත් වෙලා බලන්න නේද? ඒ බොහෝම හොඳ යුග ජීවිතයක් ගත කරමින් බොහොම ලස්සනට වාසය කරමින් ඒ වගේම අර මහලතා පළඳනාව කියන එක ලැබමින් බොහොම රූමත් කාන්තාවක් හැටියට බොහොම ලස්සන ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒම රස තෘෂ්ණාව මේ හොඳ නැහැ කියලා එකක් නැහැ. විසාකාව පන්සලට එනකොට පොඩි හාමුදුරුවෝ ටික විසාකාව වටේ එකතු වෙනවලු. මොකද කියලා බැලුවම මේ විසාකාව අනිවාර්යෙන් හැමදාම ඒ කාලේ තිබුණු පැණි රස කෑම. අද කාලේ අපි කියවතු ටොපි කියලා. ටොපි වගේ ඒ කිරි ටොපි වගේ දේවල් පැණි රස කෑම හදාගෙන එනවා මේ පුංචි හාමුදුරුවන්ට දෙන්න. ඒතකොට අපි හිතුවොත් එහෙම රස තෘෂ්ණාවයි අරකයි මේකයි කියන මේ විකාර තියෙන්නේ අදනේ නේද? කන දෙයට පවා මේක බලුවමනයක් වෙනවා කිය පිළිකුල් කළා. එතකොට මේ බුද්ධ ආගම මහා විපතකට පත් කරලා කරගෙන තියෙනවා සියලු දෙනාම. දුකට පත් කරනවා. මේ දුකට පත් කරන්න නෙමෙයි තියෙන දුකෙන් නිදහස් කරන්න. මටත් එහෙම හිතුණා. මේ මනසට පුළුවන් තරම් මනස දුකට පත් කළාම හරි විමුක්තියක් ලැබෙනවා කියලා. අපිත් එහෙම කළා වෙනතුනේ. මනසට තදින්ම මේ ලෝකේ දුකයි කියලා දුන්නාම මනස පැනලා යයි කියලා හිතෙනවා. පස්සේ තමයි තේරුනේ ඒක මනෝ සංකාරයක් කියලා. ඒක මනස විසින්ම හදාගන්නා වූ සංකාරයක් වෙනතුනේ දුකයි කියන එක. සැපයි කියන එක. හරමයි මෙහෙමයි කියලා යම්කිසි දෘෂ්ටියක් ආකල්පයක් හදනවා නම් ඒක මනෝභාවය. ඒක මනෝභාවයක් නෙමෙයිද? මනසේ යම් රටාවකටයි මතක් කරන්නේ මේක මනෝභාවය කියලා. ඉතින් ඒක වටහා ගන්න. අපි මේ මනෝභාවයන් වලට පාත්‍ර වෙමින් ජීවිත ගත කරීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ පිළිතුරු. මනෝභාවයෙන් ඉවත් විය යුතුයි, දුරු විය යුතුයි, නිදහස් විය යුතුයි. එසූ ධර්මය ටික වෙලාවක් සංසුන්ව මෙනෙහි කරන්න. එහි සාරවත් බව අර්ථය හොඳින් හිතට ගන්න. සංසුන්ව භාවනාත්මකව ධර්මයේ මෙනෙහි කරන්න.
හොඳයි සාදු. බලන්න පින්නතුනි ධර්මය මෙනෙහි කරගෙන යන විට අපි කවුරුත් දන්නා ඒ ධම්සප්පවතුම් සූත්‍රය මෙනෙහි කරන විට ප්‍රධාන වශයෙන් අපිට ඇහෙන වචනයක් තමයි චක්කුං උදපාදී. ඒ කියන්නේ ඇස ඉපදුනා. මොකක්ද ඒ ඇස? මේ ඇස් දෙකද? මේ අපිට තියෙන ඇස් දෙකද ඉපදුනේ? එහෙනම් සිද්ධාර්ථ ගෞතමයන්ට තිබුණ නැති ඇසක් මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන தත්වය වෙනකොට පහළ වෙලා තියෙනවා. ඒ වගේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී මේ මහරහතන් වහන්සේලා පහළ වෙනකොට ඒ රහතන් වහන්සේලාටත් එක් පහළ වෙලා තියෙනවා. චක්කුං උදපාදී ඇසක් ඉපදුනා. ඒ කියන්නේ එහෙමනම් පුහුදුන් භාවයේති ඉද්දි ඇස් නැහැ. පුහුදුන් භාවය කියන්නේ විශාල අන්ධ භාවයක්. ලෝකෙ මිනිස්සු අන්ධව කටයුතු කරනවද නැද්ද කියලා විමසුන් නුවණින් බැලුවොත් තේරෙවි. සම්පූර්ණ තමා පිළිබඳව දක්වන ආකල්පය, ලෝකයේ පිළිබඳව දක්වන ආකල්පය, ආගම් පිළිබඳව දක්වන ආකල්පය, දේශපාලන පිළිබඳව දක්වන ආකල්පය, රටේ දියුණුව සංවර්ධනය කියලා හිතන වටිනාකම කියලා හිතන ආකල්ප දිහා හරියට විදුසුන් නුවණින් ඇසකින් බැලුවොත් තේරෙවි මිනිස්සු අන්ධද නැද්ද කියලා. ඉතින් අපි කවුරුත් අන්ධය නිසා ඕක ඉතින් තේරෙන්නේ නැහැ නේද? පොදුවේ කවුරුත් අන්ධයිනේ. නමුත් බුදුවරේ රහතන් වහන්සේ කෙනෙක් අවදියෙන් මේ ලෝකයේ දිහා බලන කල පේනවා මේ පුහුදුන් සත්වයා විශාල අන්ධභාවයක පෙළෙන්නේ. මහා අන්ධකාරයක තෙරක් නොදකින ගමනක් මිරිඟුවක් පසුපස දුවන මුවරැලක් මම්මුලා වූ මිනිස්සෙක්ගේ ස්වභාවයක් තමයි ආර්ය ශ්‍රාවකයන්ට පේන්නේ. බෞද්ධයන් ගැන විතරක් නෙමෙයි. අනිකුත් සියලු ආගමිකයන් ගැන, ජාතිකයන් ගැන ඔක්කොම ගැන බලන්න. ඔප්පු අන්ධභාවයක් නෙමෙයිද තියෙන්නේ කියලා. ඒ අන්ධභාවය නිසා හටගත්ත පීඩනයක් නෙමෙයිද තියෙන්නේ කියලා බලන්න. කොහොමද මේ ඇස අප අවදි කරගන්නේ? මේ අන්ධ භාවයෙන්, මේ මහා අන්ධකාරයෙන් අපි මිදෙන්නේ කෙසේද? චක්කුං උදපාදී මට ඇසක් පහළ වුණා. මොකක්ද ඒ ඇසට කියන නම? ඒ ඇසට
කියන්නේ සම්‍යක් ඇස. කාර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි එකනේ. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි සම්‍යක් ඇස තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් මේ ලෝකේ මිනිසුන්ට සම්මා දිට්ඨියක් නැද්ද? නෑනේ පින්නතුනි. තමා පිළිබඳව දකින විදියත් වැරදි. ලෝකයේ අන් සියලු වස්තුන් කෙරෙහි දකින විදියත් වැරදි. ඒක නිසා කියන මිත්‍යා දෘෂ්ටි. ඉතින් අපි සරලව හදාගෙන තියෙනවා හරි දැක්ම කියන්නේ මේකයි කියලා. ඒක සම්මුති හරි දැක්මක්. දස කුසල අකුසල වශයෙන් යොමු කරගෙන දකින දැක්මක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම පංචශීලයේ එක සම්මුති හරි දැක්ම. පරමාර්ථ හරි දැක්ම හොයාගත යුතුව තියෙනවා. පරමාර්ථ නිවැරදි දැක්ම අප සොයාගත යුතුයි. පළමුවෙන්ම තමා පිළිබඳව තමන් දකින ආකාරය නිවැරදි කර ගන්න ඕන. අංක 1 තමා පිළිබඳව තමා දකින ආකාරය. දැන් බලන්න ඔබ පිළිබඳව දකින්නේ කොයි ආකාරයටද කියලා. මම ස්ත්‍රියක්. මම පුරුෂයෙක්. මම වෘත්තිකයෙක්. මම අහවල් වයස් සීමාවක ඉන්න කෙනෙක්. මම මිනිසෙක්. එහෙමද දකින්නේ? නුවණක් තියෙන මිනිස්සෙකුට මේ සියල්ල දකින්න තැන මමත්වයක් උප්පදවන්න පුළුවන්ද? මමත්වයක් උපදවන්න පුළුවන්ද මේ මිනිස්සෙකුට? සාධාරණ මමත්වයක් උපදවන්න පුළුවන්ද මේ සියල්ල දකින්න කෙනෙකුට? ලෝකේ පිළිබඳව හරියට දකින්න කෙනෙකුට මමත්වයක් ඉපද්විය හැකිද? බෑ නේද? එහෙමනම් අපේ දිට්ඨිය අරගෙන තියෙන ක්‍රමය වැරදි නේද? සංඛාර කරපු රැස් කරපු විදිය වැරදි නේද? කල්පනාව වැරදි. මිත්‍යා සංකල්පනා. අප පිළිබඳව තිබුණු කල්පනාව වැරදි. දැන් මේ ස්වාමින් වහන්සේ මතක් කරන්නේ මේවා විනාශ වෙනවා නැති වෙනවා කියන පාඩම උගන්වන්නද? ඒ පාඩම නම් පින්නතුන් ඕන තරම් සමාජයෙන් අහලා තියෙනවා. අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. මේවා අපිට නෑ, අයිති නෑ. මේ ඔක්කොම දි รา පත් වෙනවා, මැරිලා යනවා, මේවා කුණු වෙලා යනවා, මේවා ඒ පාඩමද? ඒකද අපිට දකින්න තියෙන අවසාන සත්‍ය.
එහෙම නැත්නම් මේ ලෝකය අවසානයේ මේ මහා පෘථුවියත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කපුරු පෙත්තක් පිච්චුවා වගේ නැති වෙනවා කියලා. ඒක අදහන්නවත් පුළුවන් දෙයක්ද? කපුරු පෙත්තක් පිච්චුවාම මොකද වෙන්නේ? අලුවත් නැහනේ. ඒකයි ඒ උදාහරණෙ ගේන්නේ. කපුරු පෙත්ත පිච්චුවාම අලු නැහැ. හඳුන් කුරක් පිච්චුනොත් අලු තියෙනවනේ. කපුරු පෙත්ත පිච්චුවාම අලුත් නැහැ. අන්න ඒ වගේ අපේ ශරීරය විතරක් නෙමෙයි. මේ මුළු පෘථිවියම මේ මුළු ලෝකෙම කපුරු පෙත්තක් පිච්චුවා වගේ වෙලා යනවා කියලා කියනවා. ඒක වෙන්නේ කොහොමද කියලා හිතන්න බැරිද? දැන් අපිට හිතන්න අමාරුනේ මේ කළු ගලක්වත් එහෙම ලේසියෙන් විනාශ වෙන්නේ නැහනේ. නෑ පින්නතුනේ. දැනට විද්‍යාඥයෝ ඒව තහවුරු කරලත් ඉවරයි එහෙම වෙනවයි කියලා. නේද? දැන් අහසේ තියෙන අර බ්ලැක් හෝල් කියලා ක්‍රියාත්මක වෙන පද්ධතියක් තියෙනවා. ඒකට අපි මේ ගැලැක්සි එකක් වුණත් ඇදලා ගන්න පුළුවන්. ගත්තාම කපුරු පෙත්තක් පිච්චුවා වගේ තමයි. කිසි දෙයක් ආයි දුමක්වත් නෑ මුකුත් නෑ අතුරුදහන් වෙන. ඒක ඕනනම් ඔය ගිහිල්ලා මේ අන්තර්ජාලේ බලන්න පුළුවන්. එහෙමනම් එවැනි සිද්ධි ධාමයන් පවා ලෝතුරා බුදුවැසකින් බුදු කෙනෙක් දැකලා තියෙනවා. එවැනි සිද්ධි ධාමයන් පවා ලෝතුරා බුදු කෙනෙක් බුදුවැසින් දැකලා තියෙනවා. මේ ලෝකේ ගෝලාකාරයි කියලා හොයාගත්තේ මේ ළඟදී මේ නෙමෙයි ලෞතුරා බුදුහාමුදුරුවෝ පාත්‍රේ උපමා කළා. මේක වාතයේ මත පිහිටා තියෙන වායු ගෝලයේ මත මේක භ්‍රමණය වෙනවා කැරකෙනවා කියන එක සොයාගත්තා. ඒක ඊටාම සරලයි. ඒ කාලේ හිටපු ඍෂිවරුන් ග්‍රහ මණ්ඩලය පිළිබඳව දැනගෙන හිටිය කියන්නේ අපේ පෘථුවිය පිළිබඳව පමණක් නෙමෙයි අනිකුත් නවග්‍රහ මණ්ඩල පිළිබඳවත් දැනගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ චක්‍ර ක්‍රියාත්මක වෙන ආකාරයෙන් තමන්ට ඇති වෙන විවිධ මානසික බලපෑම් පවා හඳුනගෙන තියෙනවා. ඒ වගේම චන්ද්‍ර මාස ක්‍රමය, පැරණිම ක්‍රමය. එතකොට මේ චන්ද්‍රයාගේ භ්‍රමණය වෙන ආකාරය පිළිබඳව මනා අධ්‍යයනයක් අවබෝධයක් ඒ කාලේ ඉසිවර ඥාණයට තිබිලා තියෙනවා. මේවා දන්නේ නැති ළමයි ඔක්කොම මේවයි අර සොයා ගැනීම සහ වටිනාකම වෙනත් රටවල් වලට ලබා දෙන්න විදියට අපිට අධ්‍යාපන ක්‍රමය හදලා දීලා තියෙනවා. එතකොට අපි පිළිබඳව අපිට අභිමානයක් ඇති වෙන්නේ අපි හැමතිස්සෙම අපි මුකුත්ම හොයාගෙන නැහැ. අපි නිකන් රටින් ගෙන්නගෙන කාලේ ජීවත් වෙන සතු జాතියක් බවට පත් වෙනවා. ඒක අපේ සොයා ගැනීම. කොච්චර දේවල් තියෙනවද? ඒවා ලොකු අභිමානයක් ඇති කරන, ජේෂ්ඨත්වයක් ඇති කරන කාරණා. එතකොට මිනිස්සෙක් හුදෙක් හීනමානයකට පත් කිරීම, දිය කර හැරීමක් එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. විද්‍යාත්මක ඥානයක් උපදවන්න ඕන. විද්‍යා උදපාදේ. ඇස ඉපදුනා, විද්‍යාව ඉපදුනා, ආලෝකය ඉපදුනා, ඥානය ඉපදුනා. විද්‍යාව පහළ වෙන්න ඕන. මොනවද විද්‍යාව පහළ වෙනවා කියන්නේ? අපේ මනස පිළිබඳව, ලෝකයේ පිළිබඳව, සමස්ත දේ පිළිබඳව විදු නුවණකින් බලනවා, හැඟීමකින් බලනවා නෙමෙයි. හැඟීම් ආරෝපණය කිරීම, උපකල්පනය කිරීම නෙමෙයි. විද්‍යාත්මකව බැලීම. විද්‍යාඥයෙක් හැඟීමකින් බලන්නේ නැහනේ. දැන් ওই මරණ පරීක්ෂණයක් හරි කරන මිනිස්සු හැඟීමෙන් මරණ පරීක්ෂණ කරනවද? නෑ, එයා කරන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක්. හැඟීම තියෙන්නේ ඥාතීන්ට. ඒ වගේම මනෝවිද්‍යාඥයෙකුටත් ආගමක් නැහැනේ.
එයා විද්‍යාඥයෙක් වෙන්න බෑ එහෙම ආගමික ලබ්ධිකයෙක් වුණොත්. මධ්‍යස්ථ පුජ්‍යලයක් හැටියට ඒක පිළිබඳ විදුනුවණකින් බලනවා. නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආගමක් නෙමෙයි විද්‍යාව. මනෝවිද්‍යාව. භෞතික විද්‍යාවෙත් දේශනා කරලා තියෙන භෞතික විද්‍යාව, මනෝවිද්‍යාව. කොතෙන්ද මේ සියලු සංස්කාරකයාගේ තත්තු දැනගත්තොත් අපේ මනසපත් වෙන්නේ? අන්න වෙනම ගමනකට හැරෙනවා පින්නතුනේ. අන්න ඒකට තමයි කියන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. වෙනම ගමනකට ඉබේ ස්වභාවයෙන් හැරෙනවා. ඒ කියන්නේ සංස්කාරකයන් මත යැපීම තවදුරටත් යෝග්‍ය නොවේ. කොතෙන්ද ඒ තීරණය එන්නේ? ඉන්ද්‍රියන් මත යැපීම, සංස්කාර එකතු කිරීම මත යැපීම තවදුරටත් යෝග්‍ය නොවේ. එකතු කිරීම කියලා කියන පින්නතුනි අපි මේ ඕනම සංකල්පයක් දෘෂ්ටියක් හදන්න එකතු කරලා. එකතු කරන්නේ නැතුව හදන්න බෑනේ. යමක් දකින්නවා කියලා කියන්නේ එකතු කරලා. දැන් ඔබ මේ සිංහල බසින් මේ දේශනය ශ්‍රවණය කරමින් සිටිනවා. ශ්‍රවණය කරමින් සිටිනවා කියන වචනය ඔබට තේරුනේ එකතු කරමින් අසපු නිසා. නැත්නම් ඔබට තේරෙනවද? ඔබ දන්නේ නැති වෙනත් බුරුම භාෂාවකින් හරි තායි භාෂාවකින් හරි වෙනත් භාෂාවකින් හරි මේක මේ වචනේ ප්‍රකාශ කරාම ඔබට ඒක එකතු වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? පස්සපච්චය වේදනා හට ගන්න නැති නිසා අපි ඒකට කියනවා තේරෙන්නේ නැහැ කියලා කියනවා. තේරෙන්නේ නැහැ කියන්නේ නැත්නම් එකතු වෙන්න ඕන. දැන් බලන්න වේගයෙන් එකතු වීම සමුදායක් සිද්ධ වෙන නිසා හැම වචනයකින්ම යම් කිසි උද්දීපනයක් ඔබ තුල ඇති කරනවා. මේ වචන හැම දෙයකින්ම උද්දීපනයක් ඇති කරනවා. ඉතින් මේ නිර්වහණය උද්දීපනය වෙන ආකාරයකට ධර්මයේ දේශනා කරනකොට ඒ නිර්වාණ ධර්මයේ ගුණාංග උද්දීපනය වෙනවා. ඉතින් දේශකයෙකුට ඕනනම් පුළුවන් මිනිස්සෙගේ හිතේ වෛරය උද්දීපනය වෙන විදිහට දේශනාවල් කරන්න පුළුවන්. ලෝභය උද්දීපනය වෙන විදිහට දේශනාවල් කරන්න පුළුවන්. මානය උද්දීපනය වෙන විදිහට කතා කරන්න පුළුවන්. කලකිරීම ඇති උද්දීපනය වෙන විදිහට කතා කරන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන් නේ. කාටවත් පුළුවන්. පුතජන භාවයේ තුල සිටියේදී මිනිස්සයා යම් ආකාරයකට රොබෝ යන්ත්‍රයක ස්වභාවයක් තියනවා කිව්වත් වැරදි නේ. රොබෝ යන්ත්‍රයක තියෙන්නේ දමන දත්තවලට අනුව ක්‍රියාත්මක වීමක් නේ. එතකොට මේ මිනිස්සයා අධිඥානයක් විශේෂ ඥානයක් උදා කර නොගත් පුහුදුන් භාවයෙන් යුක්ත හැම මිනිස්සෙක්ම රොබෝ යන්ත්‍රයක් හා සමානයි. එක සිස්ටම් එකක් නැති කරලා තව සිස්ටම් එකක් ඔලුවට දාන්න පුළුවන්. බැරිද? පුළුවන්. දැන් බෞද්ධයි කියන සිස්ටම් එක ඔලුවේ වැඩ කර කර හිටපු බෞද්ධයන්ගේ එක පාරට වෙනත් ආගමක් ඇවිල්ලා ඒ සිස්ටම් එක මකලා වෙනස් සිස්ටම් එකක් දාපු තැන් නැද්ද ඔබේ සමාජයේ? ඉන්නවා. ඒ සිස්ටම් එක මැකුවා වෙනස් සිස්ටම් එකක් ඔලුවට දැම්මා. දැන් මේ අපි මතක් කරන්නේ ඔය සිස්ටම් එක මකලා තව සිස්ටම් එකක් දාගන්න නෙමෙයි මේ සියලු සිස්ටම් වල තියෙන తত্ত্বය තේරුම් ගන්න. ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ.
අලුත් මතවාදයක් දාගන්න ඕනේ. අලුත් සංකල්පයක් දාගන්න එපා. අලුත් දෘෂ්ටියක් හදන්න එපා. සියල්ලෙහි විද්‍යාව තතු දැනගන්න. ඒ නිසා තමයි මේකට මධ්‍යමා ප්‍රතිපදාව කියලා කියන්නේ. බොහොම මැදහත් පින්නතුනේ. මොනම අන්තයකටවත් තල්ලු වෙන්නේ නැති නිසා මධ්‍යමා ප්‍රතිපදා මැදහත් ප්‍රතිපදාවක්. විද්‍යාත්මක ප්‍රතිපදාවක්. බොහෝම මැදහත්ව ධර්මයේ අසන්න ඕන, බොහෝම මැදහත්ව ධර්මයේ මෙනෙහි කරන්න ඕන, බොහෝම මැදහත්ව ධර්මය අවබෝධ කරගන්න ඕන. ඇයි අපි මේක තේරුම් ගන්න ඕන? මෙලව දුක්ඛ දෝමනස්යන්ගෙන් තොරව ජීවත් වීම සඳහා පරලව සතර අපායන් වලින් වළකින්නටත්, එහෙමත් නැත්නම් නැවත නැවත දුක් වලට පාත්‍ර නොවි ලෝකෙන් නිදහස් වෙන්නටත් කැමැති දෙයකට Tamanට යන්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගෙන බෝසත්තුරු වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සත්‍ය අවබෝධ කරගෙන ඔබ කැමති නම් අවසාන සත්‍යයත් නිවන් දකින්න දක්වා යන්න පුළුවන්. මම දකින මේ ප්‍රසිද්ධ මහත්මයෙක් හිටියා. එතුමා කියනවා මම මේ පෘථුවියේ මේ ලෝකයේ අවසාන සත්‍යයත් නිවන් දකින්නකම් මම නිවන් දකින්නේ නැහැ කියලා. ඒ මනුස්සයාට හිතිච්ච දෙයක් වෙන්නේ නැතේ. ඒ මනුස්සයා කියන මේ ලෝකයෙන් එහෙම නිදහස් වෙන්න හොඳ නැහැ. අවසාන සතත් නිදහස් වෙනකම් මම නිදහස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයාට ඒ තරම් සංසාර දිගයි. ඉතින් සමහර උත්තමයෝ කල්පනා කළා සම්මා සම්බුද්ධත්වයට පත් වීම මිසක් මම ලෝකයේ සනසා නිවන් නැත්තම් නිවන් දකින්නේ නැහැ කියලා හිතුවා. ඒ කියන්නේ බුදුවරයෙක්ගේ ප්‍රාතිහාර්ය දැකලාමයි බුදුවරයෙක් වීමේ අවශ්‍යතාවය සිත් තුළ පැන නැගිලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආදි වශයෙන් මේ පාරමිතා ගමනකට අදිෂ්ඨාන කරගන්නේ. ඒ වගේම අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරු ලබන්නත් ඒ දැකලා මමත් භවයේ කවදක හරි මේ தත්වයකටපත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති. ඒක ඉතින් සාමාන්‍ය අයට විශේෂ නැහැ. නමුත් විශේෂ නැති වෙන්නත් බෑ. නැත්නම් අපි කවුරුත් මිනිස්සු. කවුරුත් එක සමාන වෙන්න එපා. නෑ. ඇයි එක සමාන නොවෙන්නේ? අපි දකින්නවනේ දැන් එකම පන්තියේ එකම සමාන අධ්‍යාපනයක් ලබන එකම ළමයි ටික එකම වගේද? නෑනේ. එකම පවුලේ එකම අම්මට දාවතර දාව හම්බ වෙන ළමයි ටික එකම වගේද? නෑනේ. එකම ගුණ ධර්මද? නෑනේ. එකම විදිහේ අත්ලේ රේඛා පිහිටීමක්ද තියෙන්නේ? නෑනේ. වෙනස් වීම හට ගන්නවා. ඒකට හේතු තමයි පින්නතුනේ හුදෙක් ඥානමය පැවැත්මට ඉහළින් පවතින කර්ම බලවේගයේ පැවැත්මක්, పూర్ව ජන්මයන්හි කරන ලද කුසල කුසල පැවැත්මකුත් මේ ආත්මයට එකතු වෙලා තියෙනවා. දහසකුත් කාරණා එකතු වෙලා තමයි මිනිස්සෙක් කියන தത്വයට අපිට දක්නට ලකින්නට ලැබෙන්නේ. ඒ නිසා අපිට ඒ ජන්මෙන් ජන්මේ සසර හොඳ පාරමී බලයක් හදා ගන්න අයට හදා ගන්නත් මේ ශාසනයේ ඉඩ තියෙනවා. මෙතනින් අවසන් කරන්න කැමති අයටත් අවසන් කරන්න ඉඩ තියෙනවා. බුදු වෙනවා නම් බුදු වෙන්න යන්නත් පුළුවන්. හැබැයි විද්‍යාව උපදවාගෙන දැකලා යන්න ඕන. නැත්තම් නොදැන ගියොත් අතරමඟ දැනගෙන ගියොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. මිනිසුන් සැපයි කියලා දුවගෙන යන්නේ දුකක් පස්සේ කියලා තේරෙන්නේ නැද්ද? මුළු ලෝකෙම සැපයි කියලා දුවගෙන යන්නේ දුකක් පස්සේ කියලා තේරෙන්නේ නැද්ද?
අපි මෙහෙම අහමුකෝ. මුළු ලෝකෙම දියුණු කරනවයි කියලා කරන්නේ ලෝක බෝලය විනාශ කරන එකද නැද්ද? මේ වෙනකොට ලෝක බෝලය විශාල වශයෙන් විනාශ කරලද නැද්ද? විනාශ කරලා වායු දූෂණය කරලද නැද්ද? කරලා මේ ආකාරයට ගියොත් එහෙම පෘථුවියෙන් සත්වය අතුරුදහන් වෙන කාලය දැනටම පෙන්නනවා. ලෝක බෝලේ පරිණාමය වෙන විදිය නේද? තාක්ෂණික ක්‍රමවේද වලින් පෙන්නනවා. මෙන්න මේ වගේ කාලේ වෙනකොට ලෝක බෝලේ පින්තූරයක් ගත්තොත් මෙන්න මේ වගේ වෙයි කියලා දැනට උපකල්පනය කරලා පෙන්නනවා. මොකද අපි දන්නවනේ කැලෑ එළි වෙන ප්‍රතිශතය, ජනගහනය වර්ධනය වෙන ප්‍රතිශතය, කාබනික ද්‍රව්‍ය ලෝකයට එකතු වෙන ප්‍රමාණය ආදී දිහා බලනකොට අනාගතයේ සිද්ධ වෙන తත්වය පෙන්වන්න පුළුවන්. එතකොට පින්නතුනේ උපරිම සංවර්ධනයටපත් වුණාම අර බ්‍රහස්පති ග්‍රහය වගේ සිකුරු ග්‍රහය වගේ මේ අවධානයේ දූවිලි එහෙම නැත්නම් මහා ගල් පර්වතයක් බවට පත් වෙලා පමණක් මේක නතර වෙයි. මිනිස්යාගේ සියල්ල අංග සම්පූර්ණ වන්නේ ආධ්‍යාත්මික අවබෝධයකින් කියලා තේරුම් ගත්තනම් අර නොමග යෑම සිද්ධ වෙන්නේ නැහැ. සියල්ල පවතින්නේ ඔය සියලු දේ ළඟා කරගත්. දැන් ඔය සියලු දේ ළඟා කරගෙන සතුටු වෙන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඔය සියලු දේ ළඟා කරගත්තාට වැඩිය ඊටත් වැඩිය සතුටක් ලබන්න පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධ කර ගැනීම. මේ මිනිස්සු ඔක්කොම මේ පොරබදන්නේ පූර්ණත්වයටපත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න. අසාරේ සාර මතිනෝ අසරු දේවල් සරුයි කියලා සංකල්පයක් ඇති කරගන්න. දැන් මිනිස්සයාට හිතන්න අමාරු වෙලා තියෙනවා ඇත්තටම කොතනද සරු කියලා. ලෝක දියුණු රටවල් වලට ඒගොල්ලන්ට යාන වාහනක් තියෙනවා, කෑම බීමක් තියෙනවා, ඔක්කොම තියෙනවා. කොහෙද සරු? කොතනද සරු? සංකල්පයකට නෑවිත් අපිට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම්, දෘෂ්ටියකට අපි නෑවිත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම්, අන්න ඒක තමයි පින්නතුනේ නිවැරදිම වටහා ගැනීම, තේරුම් ගැනීම. අන්තයකට නොවැටි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම්, අන්න ඒක තමයි නිවැරදිම ධර්මයේ වටහා ගැනීම. සාමාන්‍ය පුහුදුන් අයෙකු විදර්ශනාවක් කළොත් අන්තයකට වැටිලායි නතර වෙන්නේ. නමුත් ධර්මයට අනුකූලව විදර්ශනාවක් කළොත් එය අන්තයකට නොවැටි නතර වෙනවා. අන්ත භාවිතා කරන්න එපා කියලා බුදුහාමුදුරු අනුශාසනයක් කරනවා. ධම්සප්පවතුන් සූත්‍රයේම දේශනා කරා. අන්ත භාවිතා කරන්න එපා. දේමේ අන්තා කියලා අදහස් කරේ
හුදෙක් අන්ත දෙකකට පමණක් නෙමෙයි සියලු අන්තවලට නොයැටෙන්න. දැන් මේක වටහා ගන්න එක මොන තරම් අපහසු කාරණයක්ද වෙනතුනේ. අන්තයකට නොයැටි සිත පවත්වන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි. ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්ත කෙනෙක්. මගඵල නිවන් සාක්ෂාත් කරගත්ත කෙනෙකුට පමණයි අන්තයකට නොයැටි සිත පවත්වන්න පුළුවන්. අනිත් ඕනම කෙනෙක් වෙනතුනේ අන්තයකට වැටෙනවාමයි නැද්ද කියලා ඔබම පරීක්ෂා කරලා බලන්න ඔබ තුල. හොඳින් පරීක්ෂණය කරලා බලන්න ඕනම දෙයක් මෙනෙහි කරලා අවසානයේ සිත දිහා බලන්න අන්තයකට පාත්‍රව සිත ඇති. ඒක තමයි මඤ්ඤණාව කියලා කියන්නේ ඒක. මඤ්ඤණාව. මම වෙමි කියන ස්වභාවය හැදෙන්නේ අර අන්තයකට වැටීමෙන්. එතකොට මේ අන්තයකට වැටුනහම අර ආර්ය ශ්‍රාවකයෙකු භුක්ති විඳින ශුන්්‍යතාවය අත්විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්තයකට නොයැටුනොත් විතරයි ආර්ය ශ්‍රාවකයෙකු භුක්ති විඳින ඒ ශුන්්‍යතාවය, ඒ නිරෝධය කියන වචනේ අපි පාවිච්චි කරමු. ශුන්්‍යතාවය කියුවට පුහුදුන් මිනිස්සෙක් ශුන්්‍යතාවය අඳුනන්නේ නැහැ. ඔවුන් ශූන්‍යයි කියලා හිතාගෙන ඉන්න තැන ශූන්‍ය නෑ පින්නතුනේ. පුහුදුන් උදවිය ශූන්‍යයි කියලා කියන්නේ තවත් ඒකකයකට. නම් ඕව පරීක්ෂණය කරලා බලන්න ඇත්තද නැත්තද කියලා තමන්ට විවේක තියෙන වෙලාවක. පුහුදුන් භාවයේ සිටින මිනිස්සෙකු ශූන්‍යයි කියන්නේද තවත් ඒකකයකට. එතකොට ඒකකයක් අනිවාර්යෙන් ශූන්‍ය වෙන්නේ නෑ. ඒක ඒකකයක්නේ. බෙදීමක්. ඒකකයක් ශූන්‍ය නෑ. එහෙමනම් පින්නතුනේ ගොඩාක් දේවල් දැනගෙන ඉන්නවා කියලා පුදුන් භාවයේ සිටින බොහෝ බෞද්ධයෝ ළඟ අබෞද්ධයෝ ළඟ ඉතින් අහන්නම දෙයක් නැහැ. බෞද්ධයෝ ළඟ පවා ඒවා පිළිබඳව පූර්ණ අවබෝධයක් නැති බව අපට හැඟී යනවා. අනිත්‍යතාවය ගැන, දුක ගැන, අනාත්මය ගැන, ශූන්‍යතාවය ගැන, මෛත්‍රිය ගැන, නිරෝධය ගැන, නිර්වාණය ගැන තියෙන අවබෝධයන් වල විශාල අඩුපාඩුකම් සහිතයි. ඒකට ඉතින් තර්කයක් නැහැ. ඒක කවුරුත් පිළිගන්නත් කාරණයක් බොහෝ දෙනෙක්. නමුත් ඒ අඩුපාඩුකම් සාදාගත යුතුයි, නිමා කරගත යුතුයි. මොකද ලෞතර බුදු කෙනෙක් මේක සොයාගන්නේ ලෙහෙසි කෙනෙක් නෙමෙයිනේ. රාජ කුමාරයෙක් තමයි මේ ධර්මයේ සොයාගන්නේ. සියලු ඒ රාජ සම්පත් වලටත් වඩා සැපයක් මේක ඇතුලේ තියෙන නිසානේ මේ සුවය අගය කරේ. වස්තු සම්පත් වලට වඩා අගයක් මේ ධර්මයේ තුල තියෙන නිසා තමයි අගය කරේ. රාහුල කුමාරයාට දායාදේ ඉල්ල ගන්න කියලා යවුවාම ඇඟිල්ල එල්ලිලා ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලා ධර්ම මාර්ගයේ දියුණු කරන්න මඟ පෙන්වුවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කළේ ඒ රජ සැපයක් නැහැ කියලා දකින නිසා. ඒ වගේම
නන්ද කුමාරයට එකන් ගිහිල්ලා මේ නිවන් මඟ පෙන්වුවෙත් ඒක නිසා. ඒ රජකමේ ඇති සැපයක් නැහැ කියලා පේන නිසා. රජකම් කරනවා තමයි වෙන්නේ. රජකම් කරනවා අවුරුදු 20ක් රජකම් කරොත් අවුරුදු 20000ක් නිරයන් වල පැහැෙනවා. දැන් මේ රටෙත් ඉන්න ගොඩාක් පාලකයෝ නායකයෝ ඉන්නවා බොහෝ දෙනෙක් වැඩි ප්‍රතිශතය නරකයන් වල ඉපදුනේ. ඕම කීප දෙනෙක් තමයි සුගතියන් වල ඉපදිලා තියෙන්නේ. ඒවා බලලම මේ අධිඥානයන් වලින් ශක්තියින් වලින් බලලම තේරුම් අරන් තියෙන බොහෝ පාලකයෝ මල යක්ෂයෝ මල පෙරේතයෝ සහ දැඩි නිරයගාමී පුජ්‍යලයෝ බවට පත් වෙලා තියෙනවා දේශ හා විදේශ. ඊට පස්සේ ඒක අහන්න දෙයක් නැහැ නේ. ඊළඟට හාමුදුරුවෝ කියලා ගත්තාම තේත් එහෙමයි. හාමුදුරුවෝ හරි ධර්මයේ තේරුම් කරගන්න නැතුව වස්තුව ප්‍රත්‍ය මුල් කරගෙන ඒවට ලෝභකමින් තණ්හාවෙන් ජීවත් වුණා නම් ඒ හාමුදුරුවෝ පින්නතුනේ ඒ ආරාමවල ඒ පන්සල්වල ගෙවලයෝ වෙලා පෙරේතයෝ වෙලා ඒ පන්සල්වල ඉන්නවා. ඒව තැන් එහෙම රජමහා විහාරවල ඕන තරම් අපි දැකලා තියෙනවා. සමහර පොත්ගුල් කාමර වහලා දාලා තියෙනවා මේ තැන්වල. මොකද හේතුව මේ කාමරේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා කියලා. ඒකට ගිහියන්ට කවර කතාවද? එකතකින් යම්කිසි පුණ්‍ය මට්ටමක් තියෙන නිසා වෙන්නේ නැති ඒ මට්ටමින් හරි බේරලා ඉන්නේ. ඉතින් ගිහියෝ නම් හොයාගන්නත් වෙන්නේ නැති වෙත්තේ සමහරලාට අපායෙම යනවද දන්නේ නැහැ. එතකොට හොයාගන්න ගෙවලෙක් කියලා නැහැ නේ. ඒගොල්ලෝ අවීචියේ ඉන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනේ හරීම භයානක තැනක් තමයි මේ සංසාරය කියන එක. මේක බේරගන්න මේ ගනුදෙනුව වටහා ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි සද්ධර්මය ලැබිලා තියෙනවා. ඉතින් මේක එකපාරට වැටහෙන්නේ නැහැ. නමුත් යමක් තියෙනවා කියලා වැටහෙනවනේ. යමක් තියෙනවා කියලා Tamanට වැටහෙනවා නම් පින්නතුනේ ඔබට කරන්නට තියෙන එකම දේ තමයි තව තවත් ඒ වටහා ගැනීමට නුවණ දියුණු කර ගැනීම සඳහා නුවණ මෙහෙයවීම. නුවණ මෙහෙයවනකොට පින්නතුනේ අපේ ප්‍රඥාව වැඩෙනවා, නුවණ වැඩෙනවා. විදර්ශනා කරන විට පින්නතුනේ අපේ නුවණ වැඩෙනවා, අපේ ප්‍රඥාව වැඩෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කියන එක නැතුව පින්නතුනේ නිවනක් කිසිම කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරුණු නුවණින් බලන්න ඕන, විද්‍යාත්මකව බලන්න ඕන. චිත්තය ගමන් කරන ආකාරය, සිතේ පැවැත්ම සහ නිරෝධය නුවණින් බලන්න ඕන. ඒ බලන තැන තමයි අපිට සත්‍ය අවබෝධ වෙන්නේ. සියල්ල ගැන අවබෝධයට පත් වෙනකොට පින්නතුනේ කිසි දෙයක් අපි කරන්න ඕනේ නැහැ. ඉබේම සිද්ධ වෙන්න ඕන දේ සිද්ධ වෙනවා. ඒක හරියට උදාහරණයක් දැක්කොත් ගහක ගෙඩියක් හොඳට පැහෙනකොට ඉදෙනකොට මොකද වෙන්නේ? ඒක නැට්ටෙන් ගිලිහිලා වැටෙනවා. ඒ විට ජීවිතයේ පිළිබඳව, මනස පිළිබඳව හරි අවබෝධය වැඩි වෙන්න මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය හැලෙනවා. මිත්‍යා දර්ශනය හැලෙනවා. හැලෙනකොට මොකද්ද ඉතුරු වෙන්නේ? අන්න ස්වභාවයෙන්ම සම්‍යක් දර්ශනය ඉතුරු වෙනවා. සම්‍යක් දර්ශනය පහල කරගන්න දෙයක් නෑ. ඒක ඉබේ පහල වෙන දෙයක්. මිත්‍යා දර්ශනය යම් තැනක පහව ගියාද ඊතර සම්‍යක් දර්ශනය පහල වෙනවා. එහෙම නැතුව සම්‍යක් දර්ශනය කියලා එකක් ඇති කරගන්න එකක් නෑ පින්නතුනි. මිත්‍යාව යම් තැනක නැද්ද එතන සම්‍යක් දර්ශනය පවතී.
ඉතින් පින්නතුන්ට ආධ්‍යාත්මික දේශනාවක් සිද්ධ කරේ. ඒ ආධ්‍යාත්මික දේශනාව පින්නතුන්ගේ ජීවිතවලට එකපාරට වැටහෙන්නේ නැතුව ඇති. බොහෝ දෙනෙකුට මේක වැටහෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා. ඒක සාධාරණයි. ඒකට හේතුව මේකට ලොකු නුවණක්, ලොකු අධිචිත්තයක්, අධිඥානයක් අවශ්‍ය කරන ධර්මයක්. ඒකේ හැමින් දියුණු කරගෙන වටහා ගත යුතු කාරණයක්. මේක ආනන්ද හාමුදුරන්ගේ ධර්මයවත් කාගේවත් නෙමෙයි. මේක බුලෝතර බුදුරජාණන් වහන්සේ අවදි කරපු ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක ස්වභාව ධර්මය කියලා. මේක තථාගතයන්න් වහන්සේලා පහළ වුණත් නැතත් ලෝකේ පවතින ඇත්ත කියන එක දේශනා කරා. එහෙනම් කවුරුත් ආගම් ભેදයකින් තොරව, ජාති ભેදයකින් තොරව තේරුම් ගත යුතු සත්‍යයක්, රැකිය යුතු සත්‍යයක්. ඉතින් අපි මේ දේශනාවල් පවත්වන්නේ ඉන්ද්‍රියන් තුළ පවතින දේශනාවක් නෙමෙයි, ඉන්ද්‍රියන් ඉක්මවීම සඳහා කරන දේශනාවක් මාගේ දේශනය. ඉතින් යම් පිරිසක් ඥානවන්ත පිරිසක් ධර්මයේ දකිනවා, ධර්මයේ ගෞරවය ඇති කරගන්නවා. යම් අඥානය පිරිසක් ධර්මයට ගරහනවා, ධර්මයට නිඳා කරනවා. සමහර අය වැරදි දකින, දෝෂ දකින ඇහෙන් ධර්මය ශ්‍රවණය කරනවා. සමහර උදවිය හරි දේම දකින උදවිය වගේ ධර්මයේ දකිනවා. ඒක එක මිනිස්සු තමයි. අර හරි දේම දකින්න බලාගෙන ධර්මය අහන කෙනා හරියට අර පතල් කනින මිනිස්සෙක් වගේ. පතලක් කනින මිනිස්සයා මණිකක් හොයාගෙනම පතල කනිනවා මිසක් බොරළු ගල් දිහා බලන්නේ නැහනේ. ඉතින් හරි දේ දිහා හරි දේ ගන්නම බලාගෙන බණ අහන කෙනා මණික් ගල් හොයන මිනිස්සෙක් වගේ උතුම් කෙනෙක්. ඒ වගේම අඩලුහුණු කන්ම බලන්න එන මිනිස්සයා, ධර්මයේ ගැන වැරදිම හොයන්න එන මිනිස්සයෝ නගර සභාවේ ටැට්ටරේ වගේ සහ ඩැනේජ් වලවල් හිස් කරන්න එන උදවිය වගේ. ගෙවල් වල තියෙනවනේ නේද? ගෙවල් වල රන් මිනිමුණු මැණික් තියෙන, වටිනා කියන බඩු භාණ්ඩ තියෙනවා. ඒ වගේම ගෙවල් වල කුණුත් තියෙනවා. එතකොට ගෙවල් වල කුණු අස් කරන් යන මිනිස්සුත් තියෙනවා. ඔව්, ගෙවල් වල වටින කියන දේවල් බලන්නත් මිනිස්සු එනවා. එවන අඩලුහුණු කම් බැලුවොත් එහෙම නගර සභාවේ ටැට්ටරේ වගේ. ඩැනේජ් වල ඉස් කරන්න ආපු ලොරියේ වගේ තමයි ඒක. එහෙම දකින්න තියෙන. එතකොට මේ ඔක්කොම මේ සමාජයේ ඉන්නවා තථාගතයන් වහන්සේගේ ධර්මයට එහෙම තමයි. ඒ අය ඒ දේවල් රැස් කරගෙන යාවේ. අපිට කමක් වෙන්නේ නැහැ. නමුත් හරි සම්මා දිට්ඨියේ පිහිටන පිටුතුන් හරියට ධම්මග තේරුම් අරගෙන ඉස්සරහට වැඩ කටයුතු කරගෙන අප්‍රමාදීවම ධර්මය අවබෝධ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ චන්ද්‍රා විතානගේ පින්වත් දියණිය විසින් බලාපොරොත්තු වන්නේ නැසීගේ දෙමව්පියන් වන ලීලාවතී මුණසිංහ පින්වත් මෑණියන් වහන්සේටත් මැතිණියට, ඒ වගේම KW හේමපාල පින්වත් ඒ මහත්මාණන්ට පියාණන් වහන්සේ වෙනුවෙන් මාතා වෙනුවෙන් පුණ්‍ය ආනුමෝදනා කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවුනි සිරිය ගම්බිල පින්වත් දිනියට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ පියාණන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් ඒ සසර ගමනට එකතු වුණු ඒ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන් සසර දුකින් අත මිදී සැපෙන් සැපයටපත් වේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ ඒ දායකත්වයේ දරන ඒ චන්ද්‍රාවිතානගේ පින්වත් ඒ දියණියටත්, ඒ වගේම මෙවුනි සිරිගම්විල පින්වත් දියණිය ඇතුළු හැම දෙනාටමත් ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා. උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා. ධර්මයෙන් ජීවිතය සනහා ගන්නට, ධම්මග වඩන්නට තව තවත් ආශිර්වාද ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම ධර්ම ශ්‍රවණයට සහභාගී වෙන සියලු පින්වතුන්ට ලෝකවාසී ඒ අය ඇත්තන්ගේ නමින් මිය පරලෝකයේ මව්දෙමව්පිය ඥාති සිටිනම් ඒ හැම දිනාටමත් මේ පින් අයිති වෙත්වා. යත් සසරින් අත මිදී නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුන් හැම දිනාටමත් මේ තියෙන රෝග පීඩාවන් වලින් මිදී දිගාසිරි සම්පත් ලබන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. හැම දිනාගේම සිත් තුළ මෙත් මල් පිපි හැම දිනාගටම කරුණාව මෛත්‍රිය දයාව පහළ වේවා. මුළු ලෝකයේම විවිධ උපද්‍රව වලින් වෙනසී විනාශ වෙවි පවතින මේ යුගයේ මුළු මහත් ලෝකයටම තථාගතයන්න් වහන්සේගේ මහා කරුණික ධර්මය වැටහේවා. මුළු ලෝකයේම නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. What's that?